ආයුබෝවන් දරුවනේ. අද දවසේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන සූදානම් ඇප්ලයිඩ් වල අපිට ඊළඟට හමු වෙන පාඩම සමතුලිතතාවය. එතකොට අපි මේට කලින් ඇප්ලයිඩ් වල දෛසික ටික කතා කරා. සමතුලිතතාවයේ ඔයාලගේ කොටසක් කතා කරා. මූලික අර්ථ දැක්වීම් ටික. මම ඉස්සෙල්ලම ඔයාලට මේ ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. සමහරට අමතකත් ඇතිනේ. එහෙම නේද? අපි ඉස්සරෝම අපි පාඩම අද අංශුවක සමතුලිතතාව. සමතුලිතතාව. මෙන්න මේ මූලික අර්ථ දැක්වීම් ටික පොඩ්ඩක් අපි මතක් කරමු. ඔබට මතක ඇති මුලින්ම මම ඔයාලට හැඳින්වුවා අර්ථ දක්වලා දුන්නා අංශුවක් කියන්නේ මොකක්ද කියලා. මතකද බලන්න? අංශුව. අපි අංශුව අර්ථ දැක්වේ මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් හිතන්න මේ වතුර බෝතලේ. මේ වතුර බෝතලේ මේ මේසයේ තියෙනකොට අපිට මේක විශාල වස්තුවක්. නමුත් මේකම අපි අර පිට්ටනිය තිබ්බොත් එහෙම අපිට මේක නොපෙන්න තරම් කුඩා අංශුවක්. කුඩා වස්තුවක්. අපි ගන්න පුළුවන් ගුවන් යානය. ගුවන් යානය ගත්තොත් එහෙම එයාපෝට් එක ගුවන් යානයක් ලෑන්ඩ් කරලා තිනකොට හරි විශාල වස්තුවක්. නමුත් ඒක ඉහළ අහසේ ගමන් කරනකොට අපිට වෙන්නේ ඉතා කුඩාවට. එහෙනම් අංශුව කියන එක අපිට මෙතනින් සරලව අර්ථ දක්වන්න පුළුවන්. අංශුවක් කියන්නේ දරුවනේ අපි සලකන මානත් එක්ක නොගිනිය හැකි තරම් ඉතා කුඩා මානයන් නම් ඒ වස්තුවට තියෙන්නේ අපි ඒකට කියනවා අංශුවක් කියලා. එහෙනම් පැහැදිලි අංශුවක් කියන එක අපි අර්ථ දක්වනවා. සලකනු ලබන අනෙකුත් මානයන් සමග වස්තුවේ මාන කුඩා නම් අපි ඒකට කියනවා අංශුවක් කියලා. ඊළඟට අපි අර්ථ දැක්වුවා හැඳින්වුවා බලය. බලය කියන එකට නියම අර්ථ දැක්වීම දුන්නේ නිව්ටන්. බලය අර්ථ දැක්වේ නිව්ටන්. ඔබට මතක ඇති නිව්ටන් බලය අර්ථ දැක්වේ කොහොමද? නිශ්චලතාවයේ තිබෙන වස්තුවක එම නිශ්චලතාවය හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක චලන වස්තුවක එම අවස්ථාව වෙනස් කරන්න පුළුවන් බාහිර කාරකය බලය කියලා නිව්ටන් අර්ථ දැක්වුවා. මතක් කරගන්න අවශ්‍යයක්. නිශ්චලතාවයේ තිබෙන වස්තුවක එම නිශ්චල අවස්ථාව හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක චලන වෙන වස්තුවක එම අවස්ථාව වෙනස් කළ හැකි බාහිර කාරකයට අපි කියනවා බලය කියලා. ඒතර අපි බලයේ අර්ථ දැක්වුවා අංශුව අර්ථ දැක්වුවා මෙන්න මේ විදිහට. ඊළඟට මේ බලය බල වර්ග අපි කතා කරමු ඉස්සරහට. බලය කොහොමද ජ්‍යාමිතික නිරූපණය කරේ? බලයක ජ්‍යාමිතික නිරූපණය පොඩ්ඩක් මතක් කරන්න. බලයක ජ්‍යාමිතික නිරූපණය කොහොමද අපි බලයක් ජ්‍යාමිතිකව නිරූපණය කරේ? අපි ගමු නිව්ටන් 5ක බලයක්. දැන් මේක අපිට නිරූපණය කරන්න ඕනේ. ඔබ දන්නවා මේ වෙනකොට බලයක් කියන්නේ දෛසිකයක්. එහෙනම් දෛසිකයේ අර්ථ දැක්වීම අනුව බලයට විශාලත්වයක් තියෙන්න ඕනේ, දිශාවක් තියෙන්න ඕනේ, ක්‍රියා රේඛාවක් තියෙන්න ඕනේ. හරි? එහෙනම් මේ නිව්ටන් 5 බලය අපි කොහොමද ජ්‍යාමිතික නිරූපණය කරන්නේ? අපි ගමු සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකක් දක්වමු. සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකක් දක්වමු. එහෙමනම් සෙන්ටිමීටර 5ක් අවශ්‍ය වෙනවා නිව්ටන් 5ක් නිරූපණය කිරීමට. එහෙනම් අපිට මේ නිව්ටන් 5 බලය ජ්‍යාමිතික නිරූපණය කරනකොට ඔයා සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සෙන්ටිමීටර 5කට 1යි 2යි 3යි 5යි සෙන්ටිමීටර 5යි. එහෙනම් මේකේ දිග සෙන්ටිමීටර 5යි. මේකේ නිරූපණය වෙනවා නිව්ටන් 5. අපි මේ ටික අපි හැඳින්වුවා අර්ථ දැක්වුවා. ඊළඟට ඔබට මතක ඇති බල වර්ග නැත්නම් බල ප්‍රභේද ගැන කතා කරා. බල ප්‍රභේද. බල ප්‍රභේද. මතකද? අපිට බල ප්‍රභේද කීයක් හම්බ වුණාද? මතක් කරගන්න. අපි හැඳින්වුවා පළවෙනි බල ප්‍රභේදය
බර. අපිට ස්වභාවිකව හමු වෙන පළවෙනි බල ප්‍රභේදය තමයි බර. මොකද්ද බර කියලා කිව්වේ? බර කියලා කිව්වේ යම් වස්තුවක් පොළව දෙසට ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් ඇද ගන්නකොට ඒක මත ඇති වෙන බලය. ඒ කියන්නේ අපි ගත්තොත් M කියන ස්කන්ධයක් පොළවට ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් ඇද ගන්නකොට ඒක ඇති වෙන බර mg වෙනවා. එහෙනම් මේක අපිට හමු වෙන පළවෙනි බලය බර කියන්නේ. ඊළඟට එකිනෙක ස්පර්ශ වන පෘෂ්ඨ දෙකක් අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් හිතන්න මේ බෝතලයේ තියලා තියෙන මේ මේසේ මත. එතකොට මේ මේසේ මත තියෙනකොට මේ බෝතලය මගින් මේසේ මත ඇති කරන තෙරපුමක් ඊට සමාන ප්‍රතිවිරුද්ධව මේසේ මගින් ඇති කරනවා මේ බෝතලේ මත තෙරපුමක්. මේ බලන්න. මෙන්න පෘෂ්ඨය මේ පෘෂ්ඨය මත තියලා තියෙන මේ බෝලය මේක මත ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව හැම වෙලාවෙම ඇති වෙන්නේ පොදු පෘෂ්ඨයට ලම්බකව. පොදු පෘෂ්ඨයට ලම්බකව. මෙන්න මේක ලම්බකව ඇති වෙන්නේ. ඒත් එක්කම මෙහෙම වෙන්න පුළුවන්. මෙන්න වස්තු දෙකක් එකිනෙක ගැටලා තියෙනවා. හරි. මේක තමයි එතකොට පොදු පෘෂ්ඨය වෙන්නේ. මේ දෙක මේක මගින් මේ වස්තුව මගින් මේක මත ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මේක මගින් මේ ඇත්තට ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ විදිහට අපිට අභිලම්බ ප්‍රතික්‍රියා දෙක හිතන්න ඔයගේ නකල්ස් දෙක මෙහෙම ටච් කරොත් එමේ මෙතන තියෙන අභිලම්බ ප්‍රතික්‍රියා දෙක. පැහැදිලි. අපි මේ ගැන කතා කරා. ඊළඟට අපිට හමු වෙන තුන්වෙනි බල ප්‍රභේදය තමයි රළු පෘෂ්ඨ අතර ඇති වෙන ඝර්ෂණ බලය. මතකනේ නේ? අපි හිතමු දැන් මේක රළු පෘෂ්ඨයක්. මේ පෘෂ්ඨය මත මේ විදිහට වස්තුවක් තියලා අපි මේක මත බාහිර බලයක් P කියලා ඇති කරොත් එහෙම මේක ඉදිරියට ඇද ගැනීම නවත්තන්න ස්වභාවයෙන්ම මේ පෘෂ්ඨ දෙක මත ඇති වෙන බලය අපි කියනවා ඝර්ෂණ බලය කියලා. අපි මේ ගැන දීර්ඝව වෙනම අපි ඝර්ෂණ පාඩමේ කතා කරනවා. ඊළඟට හතරවන බලය හැටියට අපි දක්වන්න පුළුවන් සැහැල්ලු තන්තුවක් මත ඇතිවන ආතතිය. දැන් බලන්න මේක සැහැල්ලුයි නම් මේ තන්තුව ගත්තොත් සැහැල්ලුයි. මේකට ඒතර සැහැල්ලුයි කියලා කියන්නේ අපි ස්කන්ධයක් නෑ කියන්නේ. ඒතර මේකේ අභ්‍යන්තර බල මොකුත් නෑ. එහෙනම් මේකේ ඇති වෙන්නේ ආතතික බලයක් පමණයි. හතරෙන් බලය හැටියට අපි ගන්න එහෙනම් සැහැල්ලු තන්තුවක් මත ඇති වෙන ආතතික බල. බලන්න ආතතික බලයක් ඇති වෙන හොඳට බලන්න. දැන් මේක නිකන් තිබ්බොත් බාහිර බලයක් යොදන්න නැතුව මේ වගේ නිකන් තියෙන ස්වභාවිකව. හරි? මේක අදිනවා. ඒ කියන්නේ මගේ අතමගින් මේ පැත්තට මෙතන බලයක් ඇදෙන මේ පැත්තට ඇතිනවා. දැන් ඔයාලට පේනවා මේ තන්තුව දැන් මෙහෙම ඇදගෙන ඉනකොට අපිට දෙන මේ තන්තුව මගින් ස්වභාවිකව අපි අත් දෙක දෙපැත්තට අදිනවා වගේ. හරි? එහෙමනම් මෙන්න මේ තන්තුව අපි බාහිර බලය දෙන්නේ මේ පැත්තට. අතින් දෙන බාහිර බලය දෙන්නේ මෙහාට. මේ පැත්තට අදිනවා. ඒක පවත්වන්න ස්වභාවයෙන්ම මෙයා ඇති කරන බලයක්. මේ පැත්තට අදිනකොට ඇති කරන ස්වභාවයෙන් බලයක්. මේකට අපි කියනවා ආතතික බලය කියලා. ඒක තන්තුවක ඇති වෙන්නේ ආතතික බලයක් පමණයි. ආතතියක් විතරයි. ඊළඟට අපි ගත්තොත් දණ්ඩක්, සැහැල්ලු දණ්ඩක්. මේක දැන් සැහැල්ලු නෑ. නිකන් හිතන්න. සැහැල්ලු දණ්ඩක්. සැහැල්ලු දණ්ඩක මේ කියපු ආතති බලයත් ඇති වෙනවා. ඊට අමතරව තෙරපුම් බලයක් ඇති වෙනවා. ඒතර දණ්ඩක බල වර්ග දෙකක් ඇති වෙනවා. එක්ක ආතතික බලයක් අනිත් එක තෙරපුම් බලයක්. දැන් මේ දණ්ඩ අපි අර කලින් වගේ තන්තුවේ ඇද්දා වගේ මේ වගේ දෙපැත්තට දැන් කලින් තන්තුව මෙහෙම අපි දෙපැත්තට ඇද්දම ඒකේ ආතති බලය ඇති වෙන පැහැදිලි අත මගේ මේ පැත්තට ඇති කරන ප්‍රතික්‍රියාවට ප්‍රතිවිරුද්ධ මෙයා මගින් ස්වභාවයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව තමයි ආතතිය වෙන්නේ. මේකෙත් අපි හිතමු මේක දෙපැත්තට මෙහෙම අදිනවා. ඒක නවත්තන්න මෙයා මගින් ස්වභාවයෙන් ඇති කරගන්න බලය තමයි එහෙනම් ආතතික බලය. එතකොට එහෙනම් දණ්ඩක ඇති වෙනවා ඉස්සෙල්ලම ආතතික බලයක්. ඒ කියන්නේ ඇදීම නවත්තන්න ප්‍රතිවිරුද්ධ. ඒ වගේම අපිට පුළුවන් මේ දණ්ඩට මේ බාහිර බලයක් දෙන්න මේකේ තෙරපුමක් දෙන්න. කම්ප්‍රෙෂන් එකක් දෙන්න පුළුවන්. තෙරපුම. ඒ තෙරපුම දෙන්නේ අපි මේ පැත්තට නම් එයා මැඩ පවත්තන්න මෙයා ස්වභාවයෙන් ඇති කරගන්න අනිත් පැත්තට බලයක්. මේ දැන් අපි බාහිර බලය මෙහෙම දෙනකොට ඒක මැඩ පවත්තන්න මෙයා ස්වභාවයෙන් නැති කරගන්නවා. මේ පැත්තට බලය දෙනකොට එයා මැඩ පවත්තන්න මේ පැත්තට දෙනවා. එහෙනම් මෙතෙන්දි මෙන්න මේක තමයි ආතති බලය. මේක තෙරපුම. එහෙමනම් අපිට ඔන්න ඔය බල වර්ග බල ප්‍රභේද පහ තමයි අපිට හමු වෙන්නේ. පැහැදිලි. අපි ඔන්න ඔතෙන්කල් පාඩම මම හිතන්නේ සාකච්ඡා කරලා තිබ්බා චුට්ට මතක් කරලා තිබ්බා අන්තිම වෙනකොට. අපි පාඩම අද එතනින් එහාට ගෙනියමු ඉස්සරහට. නේද? අද ඔයත් එක්ක මම කතා කරනවා සම්ප්‍රයුක්ත බලය ගැන.
සංප්‍රයුක්ත බලය. මොකක්ද දරුවනේ සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ? සංප්‍රයුක්ත බලය. ඒතර අපි මේක ගණිතයේදී අර්ථ දක්වනකොට සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ මෙහෙමයි. යම්කිසි වස්තුවක් මත ඇතිවන බල එකක් හෝ වැඩි සංඛ්‍යාවක් නිසා ඇතිවන ප්‍රතික්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක්. ඒ බල සමූහයෙන් වෙනුවට යෙදිය හැකි තනි බලයක් තමයි අපි කියන්නේ සංප්‍රයුක්ත බලය කියලා. එhmenan යම් වස්තුවක් මත ඇතිවන බල සමූහයක් වෙනුවට යෙදිය හැකි තනි බලය අපි කියනවා සංප්‍රයුක්ත බලය කියලා. එතකොට එහෙනම් අපි දැන් එක අංශුවක් මත ක්‍රියා කරන එක බලයක් ගත්තොත් අපිට සංප්‍රයුක්ත බලයක් ගැන කතා කරන දෙයක් නැහැ. ඒක හිතන්න වෙන අංශුවක් තියෙනවා මේක මත මේ පැත්තට p කියලා බලයක් තියෙනවා. වෙන බාහිර බල මොකුත් නැහැ. හරි. එතකොට මෙතෙන්දී අපට සංප්‍රයුක්ත බලයක් ගැන කතා කරන දෙයක් නැහැ. මොකද මේ p බලය නිසා මේ අංශුව ඇදීමකට හෝ තල්ලු වීමකට සිද්ධ වෙනවා. ඒ බලයේ දිශාවට. හරි. එහෙනම් අපි කතා කරන්න තියෙන්නේ අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නිසා ඇතිවන සංප්‍රයුක්ත බලය ගැන. එහෙමනම් අපි කතා කරමු අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය ගැන මුලින්ම. අංශුවක් මත ඇතිවන බල දෙකක සංප්‍රයුක්තය. හරි. මේක අපිට අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ බලන්න. ඉස්සරවම අපි හිතමු මෙන්න පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මෙහිමයි. මෙන්න අංශුව. මේ O කියන අංශුවක් තියෙනවා. හරි. මේ අංශුව මත ඇතිවෙන මේ පැත්තට P කියලා බලයක්. මේ අංශුව මත මේ පැත්තට ඇතිවෙනවා Q කියලා බලයක්. එහෙමනම් මේකේ සංප්‍රයුක්ත බලය R නම් R වෙන්නේ P එකතු කිරීම Q. P ධන Q. එතකොට දිශාව වෙන්නේ P සහ Q ගේ දිශාවමයි. බලන්න මේ අංශුව මත O කියන අංශුව මත P සහ Q කියන බල දෙක ඇති වෙලා තියෙනවා ක්‍රියා කරනවා. මේ බල දෙකම ක්‍රියා කරන්නේ එකම දිශාවට. එතකොට සංප්‍රයුක්ත බලය R නම් R වෙන්නේ P සහ Q ගේ ඓක්‍යය. දිශාව වෙන්නේ P සහ Q ගේ දිශාව. පැහැදිලි. දෙවෙනි අවස්ථාව අංශුව තියෙනවා. අංශුව මත බල දෙක ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධව. කෙසේද? ඒක රේඛීයව. අංශුව මත බල දෙක ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධව ඒක රේඛීයව. එතකොට එකම රේඛාවේ ක්‍රියා රේඛාව එකයි. එහෙමනම් සංප්‍රයුක්ත බලය ගැන කතා කරනකොට අපිට අවස්ථා තුනක් කතා කරන්න පුළුවන් පැහැදිලි. පළවෙනි අවස්ථාව බලන්න P විශාල නම් Qට වඩා සංප්‍රයුක්ත බලය වෙන්නේ P ඍණ Q. මෙතෙන්දී P විශාලයි Q. P විශාල නම් Qට වඩා සංප්‍රයුක්ත බලය වෙන්නේ P ඍණ Q. එතකොට සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ P ගේ දිශාවට. ඒ P ගේ බලය වැඩි. දෙවෙනි අවස්ථාව Q විශාල නම් P ට වඩා Q ඍණ P. Q විශාලයි P. Q ඍණ P වෙනවා. එතකොට සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ Q ගේ දිශාව. තුන්වන අවස්ථාව P සහ Q සමාන බල දෙකක්. P සහ Q සමාන බල දෙකක් නම් R සමානයි බිඳුවක් වෙනවා. සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙනවා. එතකොට අංශුව නිශ්චලව තියෙනවා. පැහැදිලි නේද? හරි. අපි කතා කරන්නේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අපිට වැදගත්ම කොටස. අංශුවක් මත බල දෙකක් එකිනෙක ආනතව ක්‍රියා කරන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව හැටියට අපි සාකච්ඡා කරන්නේ අංශුවක් මත බල දෙකක් එකිනෙක ආනතව ක්‍රියා කරන අවස්ථාව. මෙහෙම ගත්තොත් මෙන්න P මෙන්න Q. මේ දෙක එකිනෙක ආනතව ක්‍රියා කරන්නේ. කෝණය අපි නිකන් θ කියලා. හරි. ඒක මහා කෝණයක් වෙන්න පුළුවන්. මෙන්න P Q එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. P Q මේ විදිහට
ඕ අංශුව මත ඇති කරන බල දෙක එකිනෙක ආනතව ක්‍රියා කරනවා. අපි එතකොට මේ පාඩමේදී අද විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී කොහොමද අපි සංප්‍රයුක්ත බලය හොයන්නේ කියන එක. හරි. එහෙනම් මාතෘකාවක් ලියා ගන්න. බල දෙක එකිනෙක ආනතව ක්‍රියා කරන විට සංප්‍රයුක්ත බලය. බල දෙක එකිනෙක ආනතව ක්‍රියා කරන විට සංප්‍රයුක්ත බලය. අපි එහෙනම් සාකච්ඡා කරමු. එහෙනම් බල දෙක එකිනෙක ආනත අවස්ථාවකදී සංප්‍රයුක්ත බලය කොහොමද වන්නේ කියලා. අපි මේක සාකච්ඡා කරනවා බල සමාන්තරාශ්‍ර නියමයෙන්. ඔයාලට මම මතක් කරා මුලින්ම වදන්නවා මේනකොට බලය කියන්නේ දරුවනේ දෛසිකයක්නේ. නේද? හරි. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ බල සමාන්තරාශ්‍ර නියමය. දැන් මාතෘකාවක් අනුමාතෘකාවක් බල සමාන්තරාශ්‍ර නියමය. බල සමාන්තරාශ්‍ර නියමය. හරි. පැහැදිලිනේ? රයිට්. මේ බලන්න. මෙන්න P මෙන්න Q බලය P සහ Q බල දෙක එකිනෙක θ කෝණයක් ආනතව ක්‍රියා කරනවා. ඔබට මතක ඇති දෛසික පාඩමේදී අපිට දෛසිකයක් අවකාශයේ ඕනම ස්ථානයක නිරූපණය කරන්න පුළුවන් ජ්‍යාමිතික රේඛා ඛණ්ඩයකින්. හරි. මේ බලන්න. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මෙන්න මේ P බලයට මේ දෛසිකයට සමාන දෛසිකයක් මෙතන නිරූපණය කරනවා. මෙතන තියෙන මේ Q දෛසිකයට Q බලයෙන් දෛසිකයක්නේ සමාන දෛසිකයක් මෙතන නිරූපණය කරනවා. දැන් අපිට ලැබෙන්නේ සමාන්තරාශ්‍රයක්. අපිට දැන් ලැබෙන්නේ සමාන්තරාශ්‍රයක්. අපි ගමු OA BC කියන සමාන්තරාශ්‍රය කියලා. මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ O හරහා යන විකර්ණය ගත්තොත් මෙන්න මේ විකර්ණයෙන් තමයි සංප්‍රයුක්ත බලය නිරූපණය වෙන්නේ. දෘබණ්ඩ ආශ්‍රයක් O අංශුව මත P සහ Q ක්‍රියා කරනවා එකිනෙක θ කෝණයක් ආනතව. හරි. P සහ Q කියන්නේ දෛසික දෙකක් නම් මේ P ට සමාන බලයක් අපිට මෙතන දෛසිකයක් නිරූපණය කරන්න පුළුවන්. මෙයාට සමාන දෛසිකයක් නිරූපණය කරන්න පුළුවන්. අපිට ලැබෙනවා සමාන්තරාශ්‍රයක්. මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ O හරහා යන විකර්ණයෙන් සංප්‍රයුක්ත බලය නිරූපණය වෙනවා. එහෙනම් මොකද්ද සංප්‍රයුක්ත බලය? අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම. අංශුවක් මත එකිනෙක ආනතව ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය එම බල දෙක යාබද පාද වශයෙන් නිර්මාණය කරන සමාන්තරාශ්‍රයේ එම ලක්ෂ්‍ය හරහා නැත්නම් එම වස්තු හරහා එම බල දෙක හමු වන ලක්ෂ්‍ය හරහා ක්‍රියා කරන විකර්ණයෙන් සංප්‍රයුක්ත බලය නිරූපණය වෙනවා. R තමයි සංප්‍රයුක්ත බලය. පැහැදිලි. හරි. අපිට මෙන්න මේ R ගණනය කරන්න පුළුවන් ජ්‍යාමිතික ක්‍රමවේදයක් පාවිච්චි කරලා. ජ්‍යාමිතිකව මේ ගණනය කරන්න පුළුවන්. මෙතන කෝණය θ. අපි හිතමු මේ සංප්‍රයුක්ත බලය මේ තිරස් බලය ගත්තේ අපි OA දිශාවට P බලය එයත් එක්ක ආපාතනය කරන කෝණය ඇල්ෆා කියලා හිතන්නකෝ. හදන කෝණය ඇල්ෆා සංප්‍රයුක්ත බලය හදන කෝණය. හරි. අපි එහෙනම් R සහ ඇල්ෆා ගණනය කරමු. නිර්මාණයක් කරනවා මෙන්න මෙහෙම. මේ OA රේඛාව දික් කරනවා. දික් කරලා මෙතන අඳින ලම්බකයක්. අපිට ලැබෙනවා මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය. මෙතන අපි ගමු D කියලා. OCD ඍජු කෝණික ත්‍රිකෝණය ලැබෙනවා. මේ කෝණය θ නම් මේ කෝණයත් θ. අපි හොයන්න යන්නේ R. R හොයන්න මෙතන මම පාවිච්චි කරනවා. මෙන්න මේ OCD ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය. OCD ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය දාන්න නම් මේක තමයි OC තමයි කර්ණය හරි. OD දැනගන්න ඕනේ, CD දැනගන්න ඕනේ. OD වල කොටසක් වන OA දන්නවා. අපි තව දන්නේ නැහැ. AD දන්නේ නැහැ. CD. අපිට පුළුවන් දරුවනේ ත්‍රිකෝණමිතියේ මූලික දැනුම පාවිච්චි කරලා AD සහ CD ලබා ගන්න. ඔබට මතක ඇති ත්‍රිකෝණමිතිය අපි පාවිච්චි කරා. මෙතන මේ කෝණයත් එක්ක ගන්න මෙයා බද්ධ පාදය. දැන් මොකද මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. ACD කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. AD කියන්නේ බද්ධ පාදය. AC කියන්නේ කර්ණය. මේ OCD ත්‍රිකෝණ පයිතර සම්බන්ධය දාමු. ඒතර පයිතර සම්බන්ධය දාන්න ඔයා OA දන්නවා. AD කොටස දන්නේ නැහැ, CD දන්නේ නැහැ. අපි ඒකට
අර ත්‍රිකෝණමිතියේදී ඉගෙනගත්ත මූලික සම්බන්ධතා පාවිච්චි කරමු. බලන්න ACD ත්‍රිකෝණයට මෙන්න මේ ACD ත්‍රිකෝණයට මම ලියනවා cos theta. cos theta කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ AD, කර්ණය වෙන්නේ AC. AC කියන්නේ Q. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් AD කියන්නේ Q cos theta. Q cos theta. CD හොයන්න පුළුවන්. CD කියන්නේ මේ කෝණයට සාපේක්ෂ සම්මුඛ පාදය. එහෙනම් සම්මුඛ පාදයයි කර්ණයයි. නේ? කියන්නේ sin theta. sin theta කියන්නේ CD බෙදීම කර්ණය Q. එතකොට එහෙනම් මෙතනින් CD උක්ත කරොත් CD කියන්නේ Q sin theta. එහෙනම් අපි ලබා ගත්තා. දැන් CD කියන්නේ Q sin theta. AD කියන්නේ Q cos theta කියලා ලබා ගත්තා. පැහැදිලි. හරි. මම මේක මකන්න. මට බෝඩ් එක අවශ්‍යයි. දැන් අපි අරමුණ R හොයන එක R හොයන්නේ P Q theta ගෙන්. අපි P දන්න කෙනෙක්, Q දන්න කෙනෙක්, theta දන්න කෙනෙක්. right? එහෙනම් OCD ත්‍රිකෝණයට දාමු පයිතර සම්බන්ධය වෙන OC වර්ගය සමාන වෙනවා OD වර්ගය ධන CD වර්ගයට. OC වර්ගයේ ධන CD වර්ගයට. එතකොට OD කියන්නේ OA ධන AD වල වර්ගය ධන CD වර්ගය. පැහැදිලි? OA ධන AD සම්පූර්ණ එකේ වර්ගය ධන CD වර්ගය. දැන් අපි මේකට ආදේශ කරමු. ඒක දැන් අපි ආදේශ කරමු. හරි? බලන්න. OC වර්ගය OC කියන්නේ එතකොට R. එහෙමනම් R වර්ගය OA කියන්නේ දරුවනේ P. P ධන AD කියන්නේ Q cos theta. Q cos theta සම්පූර්ණ පදයේ වර්ගය ධන CD කියන්නේ Q sin theta. Q sin theta සම්පූර්ණ පදයේ වර්ගය. right. මෙතන බලන්න. මෙතන තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය. අපි ඕලෙට් පන්තිදී කතා කරපු. මේකේ ප්‍රසාරණය නම් අපිට ගත්ත හැකි P වර්ගය ධන මේකයි ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා එහෙනම් 2යි PQ cos theta ධන මේ පදේ වර්ගය ඒ කියන්නේ Q වර්ගය cos වර්ගය theta ධන මෙතන තියෙනවා Q වර්ගය sin වර්ගය theta. පැහැදිලි? right. මෙන්න මෙතන Q වර්ගයේ cos වර්ගයේ theta ධන Q වර්ගයේ sin වර්ගයේ theta. Q වර්ගය එළියට ගත්තම මෙතන ඉතුරු වෙන්නේ cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ. cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ කියන ත්‍රිකෝණමිතියේදී එකයි. එහෙනම් අපිට මෙහෙම ගත්ත හැකි P වර්ගයේ ධන මෙතනින් එන්නේ Q වර්ගයේ පමණයි. Q වර්ගයේ ධන 2යි PQ cos θ. මෙන්න මේක තමයි සංප්‍රයුක්ත බලය. පැහැදිලි නේද? right. හොඳට බලන්න ඉස්සරහ අපි OCD ත්‍රිකෝණ පයිතර සම්බන්ධය දැන් මේ සුළු කරලා මේ සම්බන්ධතාවය ගත්තා. ඊළඟට දරුවනේ අපිට පුළුවන් ඔහොමම කෝණය සඳහා සම්බන්ධතාවයක් ගන්න. කෝණය සඳහා සම්බන්ධතාවයක් ගන්න. අපි දැන් මේ ලබා ගත්තේ සංප්‍රයුක්ත බලය සඳහා සම්බන්ධතාවයක් R වර්ගයේ සමාන P වර්ගයේ දන Q වර්ගයේ දන 2යි PQ cos θ කියලා. මෙන්න මේ කෝණය. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය මේ P බලයත් එක්ක හදන කෝණේ ඇල්ෆා නම් ඇල්ෆා සඳහා සම්බන්ධතාවයක් ගමු. මම ගන්නවා tan alpha. කොහොමද මේ කෝණයට සාපේක්ෂව මේ OCD කියන ඍජු කෝණික ත්‍රිකෝණේ සම්මුඛ පාදය දන්නවා බද්ධ පාදය දන්නවා. එහෙනම් tan alpha කියලා කියන්නේ සම්මුඛ පාදය CD ඒ කියන්නේ Q sin theta බෙදීම බද්ධ පාදය OD කියන්නේ P ධන Q cos theta. P ධන Q cos theta. කියන්නේ alpha කියන්නේ එහෙනම් tan ප්‍රති Q sin theta බෙදීම P ධන Q cos theta. පැහැදිලි. එහෙනම් මතක තියාගන්න එකිනෙක theta කෝණයක් ආනතව අංශුවක් මත ඇතිවන P සහ Q කියන බල දෙකේ සංප්‍රයුක්තය R නම් R කියලා කියන්නේ P වර්ගයේ ධන Q වර්ගයේ ධන මේ 2යි PQ cos theta වලින් ලැබෙනවා.
ඒත් එක්කම සංප්‍රයුක්ත බලය P බලයත් එක්ක ඇති කරන කෝණය ඇල්ෆා නම් tan alpha සමානයි q sin theta බෙදීම p ධන q cos theta. එහෙම නැත්නම් alpha සමානයි tan ප්‍රති q sin theta බෙදීම p ධන q cos theta ගෙන් අපට ලැබෙනවා. පැහැදිලි නේද? එහෙනම් අංශුවක් මත එකිනෙක ආනතව ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්ත බලය සඳහා මේක අපට පොදු සම්බන්ධතාවයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට මෙතෙන්දී විශේෂ අවස්ථා සමහරට හමු වෙනවා. මෙන්න මෙහෙම මේ බල දෙක එකිනෙක ලම්බක වුණොත් අපිට මේ අවස්ථාව එන්න පුළුවන් ගණන් හදනකොට මේ දෙක එකිනෙක ලම්බක වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම P සහ Q ලම්බක වුණොත් දැන් θ සමානයි ෆයි බෙදීම දෙකක් එනවා. ඊට අනුරූපව අපි සම්බන්ධතා විනාශ කර ගන්න ඕනේ. එතකොට එහෙනම් R වර්ගයේ සංප්‍රයුක්ත බලය වෙන්නේ P වර්ගය ධන Q වර්ගය ධන 2 PQ cos θ cos 90 නේ cos ෆයි බෙදීම 2යි. cos 90 කියන්නේ බිඳුවයි මතක ඇති ඔයාලට. එහෙනම් P වර්ගයේ ධන Q වර්ගය. මොකද cos 90 බිඳුවයි මෙතන ආගේ. එතකොට එහෙනම් 2යි PQ වරක් බිඳුව කියන්නේ බිඳුවයි. එහෙනම් මෙන්න දැන් සංප්‍රයුක්ත බලය. ඒත් එක්කම සංප්‍රයුක්ත බලය මේ කෝණය ඇල්ෆා නම් tan ඇල්ෆා කියන්නේ මතක ඇති q sin theta q sin theta q sin ෆයි බෙදීම 2 බෙදීම p ධන q cos theta cos ෆයි බෙදීම 2. දැන් එතකොට එහෙනම් අපිට ලැබෙනවා tan ඇල්ෆා මෙතනින් sin 90 කියන්නේ 1යිනේ q cos 90 බිඳුවයි. එහෙනම් මේක බිඳුවක් වුණාම ඉතුරු වෙන්නේ p. මෙන්න tan alpha සඳහා සම්බන්ධය. q බෙදීම p. ඒ කියන්නේ මේ බල දෙක එකිනෙක බෙදුවම ලැබෙන කෝණය. පැහැදිලි. මේ ටික තමයි එතකොට අපිට ලැබෙන විශේෂ අවස්ථා හම්බෙන්න පුළුවන් මේ බල දෙක සමාන. ඒ වගේ අපිට ගණන් හදන්න එනකොට ඒ වගේ අවස්ථා ලැබෙනවා. මේකට සම්බන්ධ අපි එක උදාහරණයක් සාකච්ඡා කරමු දරුවෝ. right. මේ උදාහරණය පොඩක් ඔයාලා ලියා ගන්න. විශාලත්ව නිව්ටන් 2ක් හා විශාලත්ව නිව්ටන් 2ක් හා 2 මූල 3 වන අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් එකිනෙකට අංශක 30ක් ආනතව ක්‍රියා කරයි. එකිනෙකට අංශක 30ක් ආනතව ක්‍රියා කරයි. අංශුව මත ඇතිවන පළවෙනි කොටස සංප්‍රයුක්ත බලයේ විශාලත්වය, දෙවෙනි කොටස දිශාව ගණනය කරන්න. බලන්න එහෙනම් අංශුවක් මත ඇති වෙනවා බල දෙකක්. මෙන්න මේ වගේ නිව්ටන් 2යි අනිත් එක 2 මූල 3යි නිව්ටන්. මේ දෙක අතර කෝණය අංශක 30යි. අපෙන් අහන්නේ R සහ මෙන්න මේ ඇල්ෆා. මේක තමයි ගැටලුව ඔබට දෙන්නේ. හරි. එහෙමනම් අපිට R හොයන්න පුළුවන් බල සමාන්තරාශ්‍ර නියමය අනුව නේ බල සමාන්තරාශ්‍ර නියමය අනුව R වර්ගයේ සමානයි 2 වර්ගයේ ධන 2 මූල 3 වර්ගයේ ධන 2 PQ cos theta 2 වර්ගයේ 4යි. මෙතනින් 2 වර්ගයේ 4යි මූල 3 වර්ගයේ 3යි අතර 4 3 12යි. දෙවරක් දෙක 4යි මූල 3 cos 30 කියන්නේ ළමයිනේ මූල 3ට 2යිනේ නේද? එතකොට මෙතන 2ට 4 කැපුණම 4 ධන 12 ධන මූල 3ෙන් ගුණනම 3යි 3 වරක් 2 6යි. එහෙනම් මෙතනින් එනවා 12 18යි 18 4යි 22යි නිව්ටන්. මෙන්න R වර්ගය. R කියන්නේ එහෙනම් 22 වර්ගමූලය. මෙන්න සංප්‍රයුක්ත බලය. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි බලමු එහෙනම් මේ සංප්‍රයුක්ත බලය
නිව්ටන් දෙකත් එක්ක හදන කෝණය ඇල්ෆා නම් tan ඇල්ෆා ගණනය කරමු. මේ බලන්න. එහෙනම් tan ඇල්ෆා q sin theta 2 මූල 3යි sin 30 බෙදීම p ධන 2 ධන 2 මූල 3යි cos theta මේ තමයි tan alpha සුළු කරමු 2 මූල 3යි sin 30 කියන්නේ භාගයයි බෙදීම 2 ධන 2 මූල 3යි cos 30 කියන්නේ මූල 3 යට 2යි ඔබට මතක ඇති මේවා ත්‍රිකෝණමිතියදී අපි ලබා ගත්තා සුළු කිරීම 2ට 2 සුළු වෙනවා මෙතන 2ට 2 සුළු වෙනවා ලවයේ ඉතුරු වෙන්නේ මූල 3 පමණයි හරේ මූල 3 ගෙන් ගුණනම 3යි 3යි 2යි 5යි එහෙනම් tan alpha alpha කියන්නේ tan ප්‍රති මූල 3ට 5ක් ලෙස කෝණය ලැබෙනවා පැහැදිලිද හරි ඔබට පැහැදිලි එතකොට අපි සාමාන්‍ය සරල ගාණක් හදන්නේ කොහොමද කියන පිළිවෙල ඒතර අපිට මේ අනුව ගණන් හදන්න පුළුවන් ඔබට මේකට අදාළ වර්ක්ෂීට් එක ක්‍රියාකාරකම මේ පාඩමත් එක්කම ඇමුණුමක් හැටියට තියෙනවා. ඔයා ඒ ටික ලියාගෙන ඊළඟ කොටස කරනකොට සම්පූර්ණ කරලා තියන්න. හරි? රයිට්. එහෙනම් අද දවසේ පාඩමට සම්බන්ධ වුණාට ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් ආයිබෝන් දරුවනේ.